අයිබෝන් අපි ඉතින් අද දවසෙත් මේ ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අද දවසේ ත්‍රිමාන වැඩසටහන අපි මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට තීරණය කෙරුවා. මොකද නිදහස් අධ්‍යාපනයද නොමිලේ අධ්‍යාපනයේද අධ්‍යාපනය ඇතුළේ නිදහස තියනවද මේ කියන කාරණා පහුගිය දශක ගණනාව තිස්සේ මම හිතන්නේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම ඉතිහාසය දක්වා විහිදෙනවා. ඒ දීපු දවස් ඉඳගෙනම ඒක ගැන අපි කතා බහ කරන මාතෘකාවක්. හැබැයි තාමත් ඒක අපිට ලිය ගන්න විසඳ ගන්නට බැරි වෙලා තිබෙනවා. ඉතින් අද දවසේ මේ මාතෘකාව අපි එළියට ගන්නට විශේෂ හේතුවක් තමයි මේ විදහස් අධ්‍යාපනය අපිට හඳුන්වා දීපු CWW කන්නංගර මැතිතුමාගේ ජන්මදිනය ඔක්තෝබර් මාසේ 13 වෙනිදාට යෙදিলা තිබෙනවා. ඉතින් ඒක පදනම් කරගනිමින් තමයි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා එතුමාගේ එතුමාගේ මිය යාම මේ සංවත්සරය ගැන කතා බහ කරනකොට අපි දැක්ක පහුගිය දවස්වල එක FB පෝස්ට් එකක් තියෙනවා මේ ඔහුට ද්‍රෝහී වීම ඔහුව පාවා දීම වගේ කතන්දරයක් සහිත ලිපියක් එහෙමත් පළ වුණා. ඉතින් මේ හැම කාරණාවක්ම සලකලා බලලා තමයි අද දවසේ සාකච්ඡාවට මේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරන්න අපි බලාපොරොත්තු වුණේ. ඒ අනුව අපි අද දවසේ ආරාධනය කෙරුවා මේ සාකච්ඡාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාට ආයිබෝන් කියලා පිළිබගන්න ඔබතුමා. ඒ වගේම දිලීපා මානමඩුව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් දිලීපා එක්ක තමයි මේ දේවල් ඉස්සෙල්ලාම අපි කතා බහ කරලා මේ කතා බහට ආවේ. ඒත් එක්කම සිෆාන් සවාහිර අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ දෙන්න එක තමයි මේක මුලින්ම කතා වුණේ මම. ඉතින් මේ දෙන්න ගැන කියනකොට ඒගොල්ලෝ මේ අධ්‍යාපනය පිළිබඳව වෙනින් අදහසක ඉන්න දෙන්නේ. ඉතින් ඒගොල්ලන් এডুকেෂන් 4.0 ලංකා කියලා අධ්‍යාපන යම්කිසි කටයුත්තක නියැලෙමින් ඉන්නවා. ඒකේ සම නිර්මාතෘන් දෙදෙනා දිලීපයි සිෆාන්. හරි. ඒ දලා අදහසක ඒක ගැන පස්සේ කතා කරමු මේ අධ්‍යාපනයේ වෙනස කොහොමද මොකද්ද කියන කාරණාව පිළිබඳව. මට මේ දිලීපා දුන්න මේ බොහොම අපූර්ව මේ පොඩි දෙයක් තොරතුරක්. ඒ ඇවිල්ලා මේ මට WhatsApp කරලා තිබුණා මේ අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභාවේ වාර්තාවක් මේක 1943 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරපු වාර්තාවක්. එතකොට ඒ කාරක සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කළේ ගරු CWW කන්නංගර මැතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමා. ඒත් එක්ක මේකේ ඉන්නවා 24 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් මේක. මේකේ තියෙන බොහොම අපූර්ව කණ්ඩායමක්. ගරු CWW කන්නංගර මැතිතුමා සභාපතිතුමා සහ අධ්‍යාපනාමාත්‍යතුමා. මේක සිංහලත් පරණ සිංහල තියෙන ගොඩක් වෙලාවට එල් මැග්ඩි රොබින්සන් අධ්‍යාපනාධ්‍යක්ෂතුමා. HS පෙරේරා වැඩබලන අධ්‍යාපනාධ්‍යක්ෂතුමා. EL බ්‍රැඩ්බි රොයල් ශාස්ත්‍රාලාධිපතිතුමා. මේක තියෙන විදිහටම මම මේ කියන්නේ. පූජ්‍ය MJ ලෙගොත් සෙන්ට් ජෝසප් ශාස්ත්‍රශාලාවේ හිටපු ශ්‍රේෂ්ඨාචාර්යතුමා. පීදස් කුලරත්න හිටපු ආනන්ද ශාස්ත්‍රාලාධිපති රාජ්‍ය මන්ත්‍රීතුමා. S ශිවපාද සුන්දරම් හිටපු වික්ටෝරියා ශාස්ත්‍රාලාධිපතිතුමා. පූජ්‍ය RW සෙටාෆර්ඩ් හිටපු ට්‍රිනිටි ශාස්ත්‍රාලාධිපති දේවගතිතුමා. S නටේෂන් පරමේශ්වර ශාස්ත්‍රාලාධිපති රාජ්‍ය මන්ත්‍රීතුමා. TB ජායා ශහිරා ශාස්ත්‍රාලාධිපති රාජ්‍ය මන්ත්‍රීතුමා. ඒ රත්නායක රාජ්‍ය මන්ත්‍රීතුමා. HW අමරසූරිය රාජ්‍ය මන්ත්‍රීතුමා. D වනිගසේකර රාජ්‍ය මන්ත්‍රීතුමා. PAH වෙල්ලි රාජ්‍ය මන්ත්‍රීතුමා. ARA රශීක් රාජ්‍ය මන්ත්‍රීතුමා. මේජර් EA නුගවැල රාජ්‍ය මන්ත්‍රීතුමා. SA පේක්මන් විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර ශාලාවේ හිටපු ඉතිහාසය පිළිබඳ මහාචාර්යතුමා. GP මලර්සේකර ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල පාලි පිළිබඳ මහාචාර්යතුමා. GKW පෙරේරා මහතානෝ N නඩරාජ රාජනීතිඥතුමා. පූජ්‍ය RS ද සරම් සැන්ට් තෝමස් ශාස්ත්‍ර ශාලාවේ වෝඩන්තුමා. JC අමරසිංහම් සින්නතම්බි අභ්‍යාස පාඨශාලාධිපතිතුමා. ආචාර්ය WI ජෙනින්ග්ස් ලංකා විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්තුමා. ආචාර්ය AP ද සොයිසා රාජ්‍ය මන්ත්‍රීතුමා. 24 දෙනා මේ කමිටුවේ ඉඳලා තිබෙනවා. එහෙම අධ්‍යාපනයේ පිළිබඳ විශේෂ මෙහෙම වාර්තාවක් එළි දක්වනවා. ඉතින් එළි දක්වලා හැබැයි අවසානයේ මම හිතන්නේ මේ කතාවේදී මේක එළියට එයි එතුමාට මම හිතන්නේ එතුමාගේ ආසනය පවා හිමි වෙන්න කටයුතු සිද්ධ වෙනවා. අධ්‍යාපන අමාත්‍යකම නැති කරලා දානවා. මේ වගේ බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතාගෙන් අහමු අපේ රටේ මේ තියෙන අධ්‍යාපනය නිදහස්ද නොමිලේද මොකද්ද මේ තියෙන අධ්‍යාපනය? අත් වශයෙන්ම අපි ඔය මේ නාරද මතක් කරපු වාර්තාව දිහා බලනකොට ඒකේ අති විශාල ප්‍රමාණයක් තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක්. ඒක අර සීෆන් මතක් කරපු එහෙම නැත්නම් යෝජනා කරන අධ්‍යාපන ක්‍රමයේ දිහා මම හිතන්නේ දාම ඉදිරියට බලපු අර විෂනරි කියලා කියන්නේ මේවා ඊටාම චින්තාමය වශයෙන් ප්‍රඥා වාර්තාවක් කියලා කියන්න පුළුවන් අවුරුදු
50-60ක් ඉස්සරහට බලපු. ඇත්ත වශයෙන් අද ලෝකේ පුරා මේ ඔය වාර්තාවේ තියෙන සමහර සංරචක එලිමන්ට්ස් අධ්‍යාපනයට අවශ්‍යයි කියන කතා වෙමින් තියෙනවා. සමහර තැන්වල මේ විශාල අධ්‍යාපනික පරිවර්තනය වුණා පහුගිය දශක දෙක විතර ලෝකේ වෙන තැන්වල. එතකොට එතන නිදහස් අධ්‍යාපනය කියලා කිව්වේ එක ප්‍රධාන දෙයක් තමයි මේ අපේ මිනිස්යාගේ ශක්තියින් නැත්නම් ශක්්‍යතා ගැන ගරු කරන අධ්‍යාපනය. ඒවට බය නැතුව ඒවට ඉඩ දෙන, ඒවා පිපෙන්න, පුබුදන්න ඉඩ දෙන අවකාශයක් විදිහට අධ්‍යාපන අවකාශය තීරුම් ගැනීම. ඉතින් ඒක ගොඩාක් පැති තියෙනවා. මට කරුණු කාරණා වශයෙන් කිව්වොත් දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මේකේ තියෙන අත් වශයෙන් ළමයාගේ ක්‍රීඩාව පිළිබඳ විශේෂ අවධානයක් වෙන උදාහරණයක් විදිහට. එතකොට මේ ක්‍රීඩාව කියලා කියන එක තේරුම් ගන්න තියෙනවා මේක විහිළුවක් නෙවෙයි. මේක ඉගෙන ගන්න වෙලාවක් කියලා. දරුවා අත් වශයෙන් ඉගෙන ගන්න වෙලාවක්. ඉතින් කියන්නේ අපිට මම දන්නේ අතරම ඒ වාර්තාව ලියන කාලේ මානව විද්‍යාත්මක දැනීමක් තිබුණේ නැහැ ගැන. කොහොමද ඒගොල්ලන්ට දැනීමක් කියලා මම පුදු වෙනවා. අත් වශයෙන් අද තියෙන ගැඹුරු මානව විද්‍යාත්මක දැනීම හැටියට මනුෂ්‍යයා ඉගෙන ගන්න ක්‍රමයක් ඔය. ප්ලේ කියන අදහස. අපි රංගය, අපි පුරාතන මානවයා දේවල් මහා විශාල අභියෝග ඉස්සරහ අපි තුන් මැමත් මහා ඇතෙක් ඉස්සරහට එනකොට සමහර පුංචි ගෑනු මිනිස්සෙක් කියලා කියන්න පුළුවන් අය දැන් පැනලා දුවන්න ඕන බේරෙන්න. නමුත් එයා අර මැමත් වගේ මොහොතකට කෑ ගහනවා. ප්ලේ කරන අර රංගයක් මොහොතකට මැමත් වෙනවා. ඒතල කෑ ගහනවා. කෑ ගහලා දුවන කට්ටිය ඔක්කොම ගිහිල්ලා අර තමන්ගේ ගුහාවට ගියාම නැවත මේක මතක් කරන්න පුළුවන්. අර මැමත්ව නැවත ගේන්න පුළුවන්. ඊට පස්සේ ඒක මට අර ප්ලේ එක කියන අපි කියන දේ හැදෙනවා, රංගය හැදෙනවා. අත් වශයෙන් ඒක අනාගතයට ඊට පස්සේ දේවල් සැලසුම් කරන්න ඔක්කොම ඒ රංගය අර ප්ලේ එක පාවිච්චි වෙනවා. ඉතින් මේ අපි අත් වශයෙන් මේ පටන් ගත්ත තැන. ඉතින් දරුවෝ ගාව විතරයි තාම අවාසනාවකට ඉතුරුලා තියෙන්නේ. ප්ලේ කියන නියම අර්ථයෙන් අපි ඒකට ඉඩ දෙන්නේ නැත්නම් කොහොමද ඒගොල්ලෝ ඉගෙන ගන්න කියන ලොකු ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ කරුණු තාම වැදගත් ප්‍රමාණයක් තියෙනවා නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය ඇතුලේ. භාෂාවන් ගැන විශාල ගෞරවයක් තියෙනවා මේ. භාෂාවන් ඉගෙන ගැනීම කියන්නේ ඊට පස්සේ තමයි අපි භාෂාව දුප්පත්ද සිතීම දුප්පත්නේ සරලව කිව්වොත් නේ. ඒතකොට දැන් අද අපි දකින විශාල අසාර්ථක වීම තමයි එක තැනක් ඔය භාෂාව සම්බන්ධයෙන් අපේ තියෙන නොහැකියාවන්. පාසල් අධ්‍යාපනයේ භාෂාවන් දෙක තුනක් ඉගෙන ගන්න පුංචි කාලේ හොඳට මීට කඩ අවශ්‍ය හැකියාව තියෙනවා. නමුත් ඒ ශක්තියින්ට ගරු කරලා නැහැ අපි. ඒක මොකක් හරි ඒතකොට අපිට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ ඊගොට අර අපි කියනවා මේක හොලිස්ටික් කියලා කියන්නේ යම්කිසි සාකල්‍යවාදී ප්‍රවේශයක්. අධ්‍යාපනයේ මේ කෑලි වලට කඩනවට වඩා මේකේ අන්තර් ස්වභාවය තේරුම් ගන්න, ජීවිතයේ අන්තර් ස්වභාවය තේරුම් ගන්න. ඒවා පිළිබඳ අවධානයක් ওই වාර්තාව තියෙනවා. මම කියන්නේ කරුණු ගණනාවක් තියෙනවා. අන්න ඒ අර්ථයෙන් නිදහස් අධ්‍යාපනය ලංකාවේ නෑ දැන්. ඒකයි ගැටලුව. ඒ අර්ථයෙන් මේ අපිට කියන්න බෑ නොමිලේ අධ්‍යාපනයක් වගේ එකක් තියෙනවා. ඒකත් හරියටම නොමිලේ නෑ. ඒකට දැන් කොහොමදත් නෑ. ඇත්තයින් පස්සේ ඒක සම්පූර්ණයෙන් ඛාදනයට ලක් වෙනවා. ඒක වාර්තාවේ පුංචි කැලලක් අතර මේ මුළු වාර්තාව බලපන් නොමිලේ අධ්‍යාපනය කියන්නේ ඒක නිසා තමයි මම හිතන්නේ කන්නංගර මහත්තයාට සම්පූර්ණ ලොකුම ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ යාව මේ අවතන් කරන්න යන කුමන්ත්‍රණ ඔක්කොම සමහරට ඒ බයවීම නොමිලේ අධ්‍යාපනයට බයවීම වෙන්නත් පුළුවන්. මොකද සියලුම ජනතාවගේ දරුවන්ට මෙන්න මේ වගේ අධ්‍යාපනයක් ලබා දීම මම හිතන්නේ මේ වෙලාවේ ප්‍රභූ දේශපාලන ප්‍රභූන් ආර්ථික ප්‍රභූන් එච්චර කැමති වුණේ නැහැ වගේ තමයි පේන්නේ. ඔබතුමාට මොකද හිතෙන්නේ දැන් මේක දැන් එතුමා නිදහස් අධ්‍යාපනය කියන අදහසක් ගෙනකොට ඒක ඇතුලේ තිබ්බේ ළමයි හැමදිනාටම ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන නොමිලේ අධ්‍යාපනය කියන එකද නැත්නම් චින්තනමය විදිහට අර මම හිතන්නේ ප්‍රධානම අදහස නිදහස් අධ්‍යාපනයකට අර මනුෂ්‍යයාට පිපෙන්න සුපුෂ්පිත වෙන්න තමන්ගේ එතකොට සෑම දරුවෙකුටම ඕන මහිම ටිකක් සාහසික විදිහට කියනවා මේක තේරුම් ගන්න. මම සමහරවිට කියන හැම අපි උපදිනකොට මිනිස්සු නෙවෙයි. නමුත් අපි උපදිනකොට අප්‍රමාණ ශක්්‍යතාවන් අරගෙන උපදින මිනිසෙක් වෙන්න. දැන් උදාහරණයක් විදිහට භාෂාවක එක්ක අපි උපදින්නේ නැහැ. හැබැයි භාෂාවන් ඉගෙන ගන්න හැකියාවක් අරගෙන උපදිනවා. අන්න ඒ වගේ. එතකොට තව තියෙන අප්‍රමාණ ඒ කියන්නේ මිනිසෙක් වීමේ ශක්්‍යතාව ගුවහම මේ ඒක හරි ලොකු දෙයක්. ඒත් වශයෙන් හැංගීම් පිළිබඳ ශක්්‍යතාව කරගෙන දැන් උදාහරණයක් විදිහට දැන් මනෝභාව කියන වචනේ පටලගෙන තියෙනවා. මනෝභාව සහ හැඟීම්, emotions, feelings. හරි දැන් අපි හුඟා කලාවේ වුණත් මනෝභාව ගැන උනන්දුවක් තියෙනවා. හැඟීම් කියන අදහස නැහැ. අත් වශයෙන් අපි හැඟීම් එක්ක උපදින්නේ නැහැ. හැඟීම් කියන්නේ long term දෙයක්. අපි අනිත් ලෝකයට අතර සම්බන්ධයේ ගුණාත්මක පැත්ත මානසික වශයෙන් කියන ආදරේ උදාහරණයකට. ඒක හැඟීමක්. ඒක වැඩෙන්න පුළුවන් දෙයක්.
ඒක හැබැයි නිකන් නෑ, ඒක උපය ගන්න ඕන. භාෂා ලෝකයට ඇතුළු වුණාම හරියට භාෂා ලෝකය අපේ ගනුදෙනු ගොඩාක් ඒක අර ප්ලේ ආරාම ඔක්කොම කතන්දරේ තියෙන එතන. අර වඩා කම්පැෂනේට් වඩා සහනුකම්පන සම්බන්ධයක් ලෝකයේත් එක්ක ඇති වෙන තැනක් තමයි ඔය අපි කියමු ප්ලේ එක වගේ දෙයක්. ඔව් තවත් ගොඩක් දේවල් තියෙනවා අධ්‍යාපනයට සම්බන්ධ. ඒතර අපි මිනිස්සෙක් වෙන්න ඉඩකඩ පාදන තැනක් වෙන්න ඕන අධ්‍යාපනය. ඒකයි අර්ථය මම කියන්නේ. ඒ අර්ථයෙන් තමයි නිදහස් අධ්‍යාපනය කියලා අපි කියන්න ඕන. නමුත් මේ මහා පුලුල් භූමිය, ඒ චින්තන භූමිය සම්පූර්ණයෙන් අතුගාලා තියෙන අධ්‍යාපනය. ඒක තමයි අපේ ගැටලුව. අපි තව කතා කරමු ඒ විස්තර ගැන. දිලීපා මේ මොකද හිතන්නේ මේ කාරණාව පිළිබඳව? දැන් එක පැත්තකින් මේ එතුමාගේ වාර්තා මම හිතනවා ඔයගොල්ලන් හොඳින් පරිශීලනය කරලා තියෙනවා. ඒකත් එක්ක මේ මොහොතේ තියෙන අධ්‍යාපනයයි එක්ක මොකද්ද මේ ඔයාලට තියෙන අදහස මේ කාරණාව ගැන? ඕනාරද දැන් මෙතන මේ වාර්තාවේ කතා කරන්නේ අර සුනිල් සර් කිව්වා වගේ මෙතන නිදහස් කියන අදහස තියෙන්නේ නොමිලේ කියන අදහසින් නෙමෙයි විතරක්ම නෙමෙයි. ඉතින් දැන් ඒ වාර්තාවේ තියෙන දේවල් එක්ක ඒක මේක කියවගෙන යද්දී ඇත්තටම මට මුලින්ම හරි සතුටු හිතුණා. ඒ කියන්නේ 1943 කියන්නේ ගොඩක් අතීතයේ මෙහෙම දෙයක් සාකච්ඡා වෙලා ඒ කියන්නේ ඒ කාලෙත් දැන් ඒ වාර්තාව ඇත්තටම මේ සකස් කරන්නේ ඒ කාලයේ අධ්‍යාපනයේ තිබුණු ගැටලු ගැන කතා කරලා. කියන්නේ 1943ටත් ඉස්සෙල්ලා කාලේ අධ්‍යාපනයේ තිබුණු ගැටලු ඒ ගැටලු निराකරණය කරගන්න අවශ්‍ය රෙකමදාරුත් සමග තමයි මේ වාර්තාව එළි දකින්නේ. එතකොට දැන් ඒ කාලේ ඒ දැකපු දේ මට හිතෙන්නේ තාමත් තියෙනවා. අපි දැන් 2020 ඉන්නේ. එතකොට ඒ කියපු දේ තාමත් තියෙනවා. එතකොට අර ඒ රෙකමදාරු වලින් කියපු දේවල් වෙනවාද කියන තැනදී දැන් මුලින් සන්තෝෂය තුන මෙහෙම දෙයක් ලංකාවේ මේ ඇතිවෙච්ච එක මම හිතන්නේ මේ වගේ වාර්තාවක් ඒ වකවානුවේ ඇතිවෙච්ච පළවෙනි වාර්තාව වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒතකොට දශක 7ක් විතර වෙනවනේ. ඔව්. එතන ඉඳලා මෙතෙන්ට එනකොට දැන් මට දුකයි දැන්. කියන ඇත්තටම මේ පසුතැවීමක් තියෙනවා. ඇයි එහෙම දෙයක් තිබිලා ඇයි අපිට බැරි වුණේ මෙච්චර කාලයක් තිස්සේ මේ කියපු දේවල් කරගන්න බැරි වුණේ. ඉතින් මම හිතන්නේ එතනින් දැන් එතන කතා වෙන කාරණා එක ගත්තම දැන් අපි අධ්‍යාපනය කියලා අද දකින්නේ. ඇත්තටම අධ්‍යාපනය කියලා බොහෝ දෙනා දැන් අර්ථ දක්වන්නේ පාසලට යෑම විෂයන්ට අනුගත වෙලා යම් කිසි දෙයක් ඒ කියන්නේ මොකද්ද අත්පොතට අනුව ඉගෙන ගැනීම විභාගයකට පෙනී සිටීම විභාගයෙන් හොඳ ලකුණු ගැනීම ඒක තමයි අධ්‍යාපනය කියන එක. අච්චුවක් තියෙනවා. ඒ අච්චුවට අපි සෙට් වෙන්න තමයි හදන්නේ. ඔව් ඒ කියන්නේ හැමෝම කරන්න ඕනේ එකම දේ. ඉතින් අපි කොහොමද හැමෝම එකම දේ කරන්නේ? අපි ගොඩාක් විවිධත්වයක් තියෙන සතු කොටාශයක් නේ. එකිනෙකාට ගොඩක් වෙනස්. එතකොට අර දැන් එහෙම ඔක්කොම එක රාමුවක් අස්සෙන් දාලා ඉතින් ගොඩක් දෙනා එකකින් හැලෙනවා. මොකද ඒගොල්ලන්ගේ අර සුනිල් සර් කිව්වා වගේ එක එක තියෙන ශක්්‍යතාවයන් වෙනස්. ඒවට අනුබල දෙනවා වෙනුවට එකම රාමුවක් ඇතුලෙන් ඔක්කොම ඇතුලෙන් ගිහිල්ලා එක්සෑම් එකක් විභාගයක් කරහා එළියට ඇවිල්ලා බොහෝ දෙනා අතරමං වෙනවා. ඒතර විභාගයේ මම හිතන්නේ පරමාර්ථය උනේ හැමෝටම අවස්ථාවන් දෙන්න අපි සුදුසුසාට සුදුසු තැන දෙන්න කියන පරමාර්ථයෙන් වෙන්නේ නැති පටන් ගත්තේ. නමුත් අද තියෙන්නේ එතන නෙමෙයි. ඉතින් ඒකෙන් ගොඩක් දෙනා හැලෙනවා, ගොඩක් දෙනා අතරමං වෙනවා. ඕකට තමයි අපි දැන් මේ මම හිතන්නේ මේ දවස්වල අධ්‍යාපනය කියලා බොහෝ දෙනා දකින්නේ ඕක. මම හිතන්නේ එතුමා මේක ගේන්න හදනකොටත් මම ලොකු බාධක කම්කටොළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද මේ පාර්ලිමේන්තුවට ගෙන ඔක සම්මත කරගන්නත් නේ. ඔව් එහෙම ගැටලුවක් ඒ කියන්නේ ඒතර දැන් ඒ කාලේ සමහරක් පිට දැන් ওই වාර්තාව එළියට එන කාලේ නිදහස් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනය කියන එක සාකච්ඡා වෙන්නේ එතනදීනේ. නමුත් දැන් ඒ කාලෙත් මේ ප්‍රශ්න මේ for example මේ විභාගය කියන දේ ගැන ඒ කාලෙත් ප්‍රශ්නයක් ඒක කතා කරන මේකේ විභාගය පදනම් විය යුතු අධ්‍යාපනයක් පමණක් වෙන්න හොඳ නැහැ කියන එක. එතකොට සහ ගුරුවරයාගේ කාර්යභාරය මොකක්ද කියන එක. ගුරුවරයා නිදහස් වෙන්න ඕනේ කියන එක. එතකොට අධ්‍යාපනයේ ඇතුලේ අත්හදා බැලීම් වෙන්න ඕනේ කියන එක. දැන් මේ එකම ක්‍රමයක් නෙමෙයි හැමෝම එකම ක්‍රමයක් වෙන්න අවශ්‍ය නැහැ. අපි අධ්‍යාපනයේ අත්හදා බැලීම් වලට ඉඩ දෙන්න ඕනේ කියන එක. දැන් ඒ වගේ ගොඩාක් හරිම ලොකු අපසරයක් තියෙන මේ වාර්තාවක් ඒක.
ඉතින් ඔව් එහෙම බැලුවම අපි බලන්න ගියාම මේකේ තියෙන මුකුත් වෙන්නේ නැහැ මේ වෙලාවේ නේ. ඒ වාර්තා නිර්දේශන ඒ කියන්නේ වාස්තවයේ තියෙන මම හිතන්නේ 90%ක් දේවල් වෙන්නේ නැහැ. ප්‍රධාන දේ නැති වෙලා නේ. වාර්තාවෙන් සම්පූර්ණ නැති වෙලා ගිහින්. අපි වුණත් දැන් කාලයක් තිස්සේ නොමිලේ කියන දේ තමයි මම හිතන්නේ අපි දැනටත් ෆයිට් කරන්නේ. ෆයිට් කරන නොමිලේකට තමයි ෆයිට් කරන්නේ. නිදහස් කියන තේට නෙමෙයි ෆයිට් කරන්නේ. මම හිතන්නේ දේශපාලන පක්ෂ පවා සටන් කරද්දී ඒක අමතක වෙලා මම හිතන්නේ අර නොමිල කෑල්ලත් එක තමයි ඉන්නේ. ඔව් ඔව්. එහෙම එකක් තියෙනවා. ඊගාව එක දැන් අපේ රටේ මිෂනරි අධ්‍යාපන ක්‍රමයක් සිෆාන් තියෙන්නේ. දැන් මේක හඳුන්වලා දීපු රටවල් ඉන්නවා බොහොම ඈත ගව් ගානක් ඉදිරියේ. හැබැයි ඒ කාලේ මේ හඳුන්වා දීමත් එක්කම මේ අනාගතවාදී දෘෂ්ටියකින් යුක්තව මේ CWW කනංගර මැතිතුමා නිර්දේශ වගේක් ඉදිරිපත් කරලා තියෙනවා කමිටු වාර්තාවක්. ඒක මුකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි බටහිර රටවල් එහෙම නැත්නම් අධ්‍යාපනයේ හඳුන්වා දීපු අය ඉන්න තැනයි එක අපි පොඩ්ඩක් ඒ දෙක සංසන්දනය කරලා කතා කළොත් මොකද්ද වට කියන්න තියෙන්නේ? මෙතන මේ වාර්තාව කියන විදිහට ඒකට අර බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ තිබ්බ වැරදි ගැන ගොඩක් මේකේ කතා වෙනවා. එතකොට යම් කිසි දුරකට ඒ රටවල වැරදි ටික හදාගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි ඒ වැරදි ටික තවත් වැඩි කරගෙන හිර වෙලා ඉන්න තත්ත්වය තමයි මට පේන්නේ. ඒකෙත් දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් ලංකාවේ සහ වෙනත් රටවල් වල මේ ක්‍රීඩාවේ වැදගත්කම ගැන කියනවා. ඒ කියන්නේ අර එක්ස්ට්‍රා කරිකියුලර් ගැන ගත්තම මේ ක්‍රීඩා කරන්න ඕනේ එහෙම කතාවක් තියෙනවා. හැබැයි මේකේ මේ වාර්තාව ගත්තම කියන්නේ ක්‍රීඩාව වැදගත්. හැබැයි ක්‍රීඩාව කියලා මේ තියෙන හැම ක්‍රීඩාවම කරන්න මේ හැම පාස්කවම හැම ඉස්කෝලෙම තියෙන්න ඕනේ වගේ එකකට වඩා මේගොල්ලෝ එතන ක්‍රීඩාව සහ නිදහසේ සෙල්ලම් කිරීම, කෙලි සෙල්ලම් කිරීම, ෆ්‍රී ප්ලේ කියන එකේ වැදගත්කම පෙන්වනවා. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ දැන් ශාස්ත්‍රීය විෂයන් සහ ක්‍රීඩාව කියන දෙකටත් වඩා මේ ෆ්‍රී ප්ලේ එක මේ නිදහස සෙල්ලම් කිරීම තුලින් තමයි අධ්‍යාපනය ලැබෙන්නේ කියලා කතාවක් කියනවා. ඒතකොට අර වැඩිහිටි අධීක්ෂණයක් නැතුව ඒගොල්ලන්ගේ පෞද්ගලික සෙල්ලමක් කරන්න අවකාශය තියෙන්න ඕනේ මේ අධ්‍යාපනය සිදු වෙන්න. ඒ වගේ වැදගත් විදියට ඒ වගේ විදියකට මේක අර්ථ දක්වනවා. දැන් අපි අනිත් රටවල් වල ගත්තම දැන් මේ ළඟදී මෑතකදී ඒගොල්ලෝ රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා ක්‍රීඩාව වැඩි වුණාට ෆ්‍රී ප්ලේ අඩු වෙලා තියෙනවා. මොකද දැන් ක්‍රීඩා කරන්නේත් සිකුරාදා 4ට ෆුට්බෝල් ගහනවා, සෙන්සුරාදා 5ට වොලිබෝල් ගහනවා. ඒ වගේ ඔක්කොම ෂෙඩියුල් කරලා ඒ අර නිදහසක් නැහැ. කොයි වෙලාවද මේක කරන්නේ? ඒකේ සෙල්ලමේ නීති පොඩ්ඩ වෙනස් කරගෙන අර එක එක හිතන විදියට වෙනස් කරගෙන අර ඉමැජිනේටිව් ප්ලේ එකක් වගේ කරන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒකේ බලපෑම මානසික සෞඛ්‍යයට ගොඩක් බලපෑමක් තියෙනවා. ආතතිය, ડિප්‍රෙෂන් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන මේ ෆ්‍රී ප්ලේ එක නැතිකම හින්දා. දැන් මේ 43 වුණත් මේගොල්ලෝ කියනවා මේ නිදහස සෙල්ලම් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඒ කාලේ කොහමදත් දැන් තියෙනවා තරම් ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. දැන් ඒ කාලේ වුණත් මේගොල්ලෝ මේ නිදහස සෙල්ලම් කිරීම වැදගත් කියලා කියනවා නම් දැන් කාලේ තත්ත්වය දැක්කොත් මොනවා කියද කියලා මට හිතා ගන්න බෑ. හැබැයි දැන් මේ තියෙන කරුණ මේ ඈතකදී තමයි අනිත් රටවල් වල රිසර්ච් කරලා හොයාගෙන තියෙන මෙහෙම ප්‍රශ්න තියෙනවා මේකින්ද මේ ෆ්‍රී ප්ලේ එක අවස්ථාව තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක අවුරුදු 74කට කලින් මේක තියෙනවා. ඉතින් අපිට මේ තියෙන අදහස් ටික ක්‍රියාත්මක කරගන්න තිබ්බනම් මං හිතන්නේ කියන්නේ දැන් කාලේ වෙන්නේ ලංකාවේ කට්ටිය පිට රටවල් වල ගිහලා ඉගෙන ගන්න බලනවා. එහේ අධ්‍යාපන ක්‍රමය හොඳයි මෙහෙට වඩා කියලා. එහෙම නැත්නම් අර පිටරට සිලබස් එක ගෙනල්ලා මෙහෙ උගන්වන එක හොඳයි කියලා. හැබැයි මේ වාර්තාවේ තිබ්බ දේවල් ටික කරගන්න තිබ්බනම් ඕක අනිත් පැත්ත වෙන්නේ. ඒ පිටරට වල ළමයි මෙහෙ එනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ අපේ රටේ බොහොම අනාගතවාදී දෘෂ්ටියකින් යුක්තව මේ අධ්‍යාපන කමිටු වාර්තාවක් අවුරුදු දශක 7කට විතර කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ලෝකයේ ඒක මේනකොට ක්‍රියාත්මක වෙනවා. අපි ඒ වෙලාවේ ඒවා ක්‍රියාත්මක කරලා තිබුණා නම් අර සිෆාන් විදිහට පිටරට වලින් ලංකාවේ අධ්‍යාපනය ලබන්නට එන්නට මට්ටමට අපිට අපේ රටේ අධ්‍යාපනය ඉහළට ගෙනියන්නට තිබ්බා. දැන් ඔබතුමා අපි මේ හැමදේනම ඉගෙන ගත්තේ ලංකාවේ මේ තියෙන ඔය අපි කතා කරන අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේනේ. දැන් ඔබතුමා දැන් පසුපස හැරිලා බලනකොට ඔබ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පසුපස හැරිලා බලනකොට අර ඔබ එක කෙනෙක් කියනවා නිදහස්කම එතකොට මේ කමිටු වාර්තාව කියන ඒවත් එක්ක සංසන්දනය කරන මොකක්ද? ඉතාල හොඳ ප්‍රශ්නේ. මගේ අදහසට හුඟක් අය හැරිලා බලනකොට කියන්නේ පාසල් අධ්‍යාපනය මට කිසිසේත්ම මගේ ජීවිතයට අදාළ නැහැ කියලා. ඒක තමයි පළවෙනි කමෙන්ට් එක මිනිස්සුන්ගේ. මම හිතන්නේ මටත් කියන්නේ මම ඉගෙන ගත්ත දේවල් ඔක්කොම ඉගෙනගෙන තියෙන අන්තිමට පාසලෙන් පිට. මට අද ප්‍රයෝජනවත් වෙච්ච දේවල් මෙතන තියෙන අතට වාර්තාවේ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා.
අධ්‍යාපනය අපි පොළොවේ පසට මුල් දාන්න ඕන කියලා ග්‍රවුන්ඩ් වෙන්න ඕන. මේක සම්බන්ධ වෙන්න ඕන ජීවිතෙත් එක්ක. ඒතකොට ඒකට අයිති කොටස් ගන්නවා තියෙනවා. දැන් අපේ පාසල් අධ්‍යාපනය අපි පරණ හැමෝම දන්න වචනයක් පාවිච්චි කරොත් ඉස්සර තියෙන වචනයක් අධ්‍යාපනය සම්බන්ධයෙන් ශිල්ප ශාස්ත්‍ර කියලා. ශිල්ප සහ ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. දැන් අපේ ශාස්ත්‍ර උගන්වනවා ශිල්ප නැති වෙලා. ඔන්න එහෙම කියන්න පුළුවන්. ප්‍රැක්ටිකල් අපිට පැහැදිලි කරගත්තා. දැන් ශාස්ත්‍රය කියලා කියන්නේ න්‍යාය වගේ දේවල්. දේවල් අර තියරයිස් කරන පැත්ත. ශිල්පීය දේවල් කියලා කියන්නේ අපි පොළොවේ ග්‍රවුන්ඩ් වෙන තැනත් එක්ක ප්‍රායෝගික දැනීම් ජීවිතයත් එක්ක. හැබැයි ඒකේ තේරුම් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රාෆ්ට් කියන අදහස අපි මේ කියවම يعني වක්හරි දෙක තියරි ඇන් ක්‍රාෆ්ට් නේ. ඒතකොට ක්‍රාෆ්ට් එක පැත්තට ගත්තාම ජීවිතේ හැම තැනකටම ක්‍රාෆ්ට් එකක් තියෙනවා. අත වශයෙන් කලාවට ගියත් කලාව අපි ශිල්පීය සම්පත් තියෙනවා. පොයට්‍රි නම් පොයට්‍රි කියන ක්‍රාෆ්ට් එක තියෙනවා. හැම කලාවකමත් ක්‍රාෆ්ට් කැලලක් තියෙනවා. ඒතකොට ඔතන සමහරට අදහස් කරනවා අපේ ජීවිතයේ අනිත් දේවල් ප්‍රායෝගිකව අපි ඉගෙන ගත යුතු අතින් පයින් ආදි වශයෙන් වැඩ කරන්න ඉගෙන ගත යුතු දේවල්. එදිනෙදා දේවල් කෘෂිකර්මය වෙන්න පුළුවන්. අපි ඔය පාසල් වල ටිකක් වෙන් කරලා උගන්වන්න කැලලක් තියෙනවානේ අත් වැඩ එහෙම කියලා. නමුත් ඒකේ ඇත්ත වශයෙන් අර බියලම විෂයන් හරහා යන්න ඕන ක්‍රාෆ්ට් එක හරින. ඒක එක දෙයක්. එතකොට මම සමහරට ඒක කියනවා මේ අරවින්දගේ ප්‍රශ්නය කියලා. ඔබ දන්නවා මාර්ටින් ක්‍රුසන්ගේ ප්‍රධාන නවකතාවක් විරාගයේ එයාගේ ප්‍රශ්නේ එතෙන් සමහරට ඒක විවරණ වෙලා නැහැ වික්‍රමසිංහ මහත්තයා අතින්වත් මම කියන විදිහට. එළියන්නේ ග්‍රාමීය ප්‍රභූ පාසල් සමාජයක පිරිමි දරුවෙක්ගේ ප්‍රශ්නේ කියලා මම කියන්නේ. ග්‍රාමීය ප්‍රභූ මේ කියන්නේ වෙද මහත්තයෙක්ගේ ගෙදර පිරිමි දරුවෙක් ඉන්නවා. එයාගේ අක්කලා නංගිලා නැන්දලා ගෑනු කට්ටිය වටේ ඉන්නවා. කිසිම දෙයක් යාට ජීවිතේ කරන්න වෙන්නේ ඔක්කොම කවනවා, පොවනවා, ඇඳුම් හොදනවා, සේරම කරනවා. තාත්තා ලෙඩ වෙලා ඉඳද්දී එයා අල්ලපු කාමරේ ඇඳේ නිදාගෙන එයා තාත්තාගේ ලෙඩේ ගැන හිතන හැබැයි ගමේ අර ගෑනු කට්ටිය ගම පුරා දුවනවා, බෙහෙත් හොයනවා. තේරෙනවද මං කිව්වේ? එයාගේ ජීවිතේ ග්‍රවුන්ඩ් ලා තිබුණා. එයාගේ සම්පූර්ණ විපත්තිය එතන තියෙනවා. ඒ වගේ දෙයක් අපි පාසලේ අරවින්දලා කරනවා අපි ළමයි. පාසලේ නෙවෙයි පවුල් ඇතුලේ දැන් ගොඩක් හැමතැනම කියන විරිබ ළමයින්ට විශේෂයෙන් මේක විශේෂයි කියන විශේෂයෙන් ප්‍රභූවයි. ගෑනු ළමයින්ට ටිකක් සමහර දේවල් වෙන වෙන දේවල් ඉගෙන ගන්න වෙනවා. නමුත් පිරිමි ළමයි සම්පූර්ණයෙන් එතනින් අයින් කරනවා. දැන් අරවින්දගේ ප්‍රශ්න කියලා මම කියන්නේ ඒක. ඉතින් මෙන්න මේ වගේ ප්‍රධාන මානයක් තියෙනවා මේ වාර්තාවෙන් මතක් කරන අපිව පොළොවේ පසට සම්බන්ධ කරන්නේ අපි අධ්‍යාපනය. අපිට ක්‍රාෆ්ට් එක නැති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපි අර වහපු ප්‍රශ්නට මගේ උත්තරය ඒකයි. මම ඒවා ඔක්කොම මට ඉගෙන ගන්න ඕනේ පාසලෙන් පිට. හොඳ වෙලාවට සමහරට ඉගෙන ගන්න. දැන් තව තියෙනවා අර සීෆන් කියපු එකත් එක්ක මට මතක් වුණා මේ අයින්ස්ටයින් ඒ කාලේ පාසලේ අසමත් ළමයෙක්නේ. විතර දක්ෂයෙක් නේ පාසලේ. කොන් වෙලා පැත්තකින් ගිහලා. එම අවුට්කාස්ට් වුණා වගේ වැඩක්. එතකොට එයා මම කියන්නේ අයින්ස්ටයින් තාම විශිෂ්ට මිනිසෙක්. තාම හොඳට වයලින් එක ප්ලේ කරා. ඒක තමයි කියන්නේ අර නිර්මාණශීලීත්වය ඔක්කොම පාසලෙන් පිට යා ගත්තේ. ඒක තමයි යාගේ විශිෂ්ටත්වයට හේතුව. යාගේ අර ශක්්‍යතාව වෙන ආකාරයකට කිසියම් වාසනාවකට පුබුදව ගත්තා. ඒතර එයා මේ ළමා අධ්‍යාපනය සහ ඔය ප්ලේ එක නැත්තම් ක්‍රීඩාව ගැන ගොඩක් ලියනවා. ඒ කියන්නේ ඒක ගැන විශේෂයෙන් ලියන දෙයක් තියෙනවා. ඔහු වෙලාවක කියන කාරණා දෙක තුනක් කියන ළමයින්ගේ නිදහස් ක්‍රීඩාව කියන එක. ඔහු කියන භෞතික විද්‍යාව ඉගෙන ගැනීම ළමා ක්‍රීඩාව එක්ක සංසන්දනය කරද්දී කියලා. ඒ කියන්නේ ළමා ක්‍රීඩාව තේරුම් ගන්න ගියොත් අර භෞතික විද්‍යාව මොකක්ද කියලා. යාගේ විෂය. හරි. ඒ කියන්නේ මේක තමයි highest form of research කියලා. අර අපි කියවිද මිනිස්සු ඇත්තටම ගවේෂණය කරන්න පටන් ගන්න හෝ ගවේෂණය කරන විදියක් තමයි ප්ලේ කියන්නේ. ඉතින් ඒකට තමයි අපි ඉඩ දීලා නැත්තේ අර කිව්වා වගේ සීෆනුත් කිව්වා වගේ දැන් අපි ෆින්ලන්තේ එහෙම මූලික වශයෙන් අධ්‍යාපනය පදනම් කරගෙන තියෙන්නේ ක්‍රීඩාව මත දැන්. ඒතර එහෙමම කියන්න පුළුවන්. අපි කියන විෂයන් කියන જાතිය ඒගොල්ලෝ උගන්වන්නේ නැහැ. මේ විෂයන් වල දැනීම එන්නේ ක්‍රීඩාව හරහා. ළමයි විශේෂයෙන් ඒගොල්ලෝ ගොඩක් ගෙදර ඉන්නවා. නමුත් පාසලටම වැඩිපුර සෙල්ලම් කරනවා. එතකොට ගුරුවරු ඉතාම විශිෂ්ට විදිහට පුහුණු වෙලා කියනවා අර ළමයින්ට අර නිදහසේ ක්‍රීඩා කරන අතරෙම එක්තරා විදිහකට මාර්ගෝපදේශනයක් දෙන්න දේවල් හොයන්න. එච්චරයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ළමයින්ව තල්ලු කරන්නේ, මර්ධනය කරන්නේ, ඒගොල්ලන්ගේ ශක්්‍යතා මේ දිලිපත් කර ඇත්තට ප්‍රධාන දේ තමයි අපි එකිනෙකා වෙනස් ගොඩක්. ඔව්. ඒ වෙනස්කම් ඇතුළේම ඒගොල්ලෝ අනිත් එක ඒගොල්ලෝ ප්‍රජාවක් විදිහට සාමූහිකව දැන් ග්‍රවුන්ඩ් වෙනවා කියන එක ඇතුළේ ඒකක් තියෙනවා. අපි පරිසරයට සම්බන්ධ වෙන්න ඕනේ. අපි එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. අපි තමන් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේ ඔක්කොම නැති කරනවා. අපි අර ඒලිනේට් කරනවා මේ හැම සම්බන්ධයකම. අපි තමන්ගෙනුත් අයින් කරනවා. මිනිස්සුන්ගෙනුත් අයින් කරනවා. පරිසරයෙන්ුත් අයින් කරනවා. මේ පාසල් ඇස්සේ මේ අතවසෙන් පන්ති කාමරය ඇතුළේ.
ඉතින් මේක හරියම මං කියන්නේ ඒක ප්‍රශ්නයක් විතරයි හරිය අවාසනාවක් හරි ඛේදයක් අපි මේ දරුවන්ට මං අවසාන වශයෙන් මේ වෙලාවේ තව මේක ටික මේ ඔය අපේ ඉකොනොමික් මොඩල්ස් කියනවානේ මැලේසියාව. ඔව්. දැන් ඒගොල්ලෝ යන්තම් මේවට තීරගෙන එනවා. දැන් ඊට වඩා හුඟක් මේක ඉස්සරහට ගිය රටවල් තියෙනවා. මැලේසියාවේ අධ්‍යාපන ඇමතිවරයා ආචාර්ය උපාධියක් තියෙන අධ්‍යාපනඥයෙක් හොඳ වෙලාවට අපේ වගේ රටවල වගේ මොකක් හරි එහෙම හිතලා තියෙනවා 2019 මුල්ම මාසවල මේ මේ වගේ ප්‍රෙස් ඉන්ටර්වියුවක් ඇඳවලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා ලොකු පාපොච්චාරණයක් කරා. ඒක අවුරුදු 10ක් විතර අපේ පර්යේෂණ ඒකකයක් වැඩ කරනවා. ඒගොල්ලන්ගේ තවත් පර්යේෂණ එක අධ්‍යාපන අමාත්‍යාංශේ ඒගොල්ලෝ දකින්න ඒගොල්ලන්ගේ ජනතාව විශාල අර්බුදයකට එමින් පවතිනවා. ඒගොල්ලෝ බොහොම අභ්‍යන්තරික වශයෙන් ගැටලු සහගත වෙමින් පවතිනවා. ඒගොල්ලන්ගේ නිර්මාණ ශක්තිය හිඳීගෙන යනවා. එතනින් එහාට යන්න බෑ වගේ. ඒතකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා ඒගොල්ලෝ කියන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙන අධ්‍යාපනය කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඒගොල්ලන්ගේ පාසල් වල ධාරා දෙකක් තියෙනවා විද්‍යාව සහ කලා කියලා. මේ මල්ලික් ආචාර්ය මල්ලික් අධ්‍යාපන ඇමතිතුමා කියන අපි වගේ මෝඩ ජාතියක් අපි මෙතෙක් කල අපේ දරුවන්ට එක කට්ටියකට වම් මොලේ දුන්න අනිත් කට්ටියට දකුණු මොලේ දුන්න සම්පූර්ණ මොලේ කාටවත් දුන්නේ නැහැ. ඒ වටත් වඩා භයානකවට අපි මේ රටේ කරන්නේ. පූර්ණ මිනිසෙක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒතකොට වෙන තව තියෙනවා ජෙනරේෂන් පිරිමි ළමයි හදන විදියක් ගෑනු ළමයි වගේ මිනිස්සු වෙන්න දෙන්නේ නැති අධ්‍යාපනයක් තමයි අපේ තියෙන්නේ. මම අර ඉස්සලා ප්‍රශ්න මම ඔබතුමා කියනකොට මට මතක් වුණේ දැන් සමහර ඉස්සර පවුල් ලොකු නිසා අපිට අර නිදහස් ගොඩක් දේවල් ඒක හම්බෙන්නේ වෙන කතන්දර තිබුණා. ඒක පැරණි ග්‍රාමීය එකේ අර ගොඩාක් දේවල් එක ගනුදෙනු කරා. විශේෂයෙන් ගෑනු ළමයින්ටත් මේ අද වගේ මෙහෙම හිර වෙලා තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණා අර සිස්ටර්හුඩ් එක නෑනලා නැන්දලා පං කපන්න ගියා. ඒ ලොකු ගනුදෙනුවක් තිබුණා. ඒකත් එක්ක යම්කිසි වැඩිමක් තිබුණා ඒගොල්ලන්ගේ ජීවිතේ. ඒක ඔක්කොම නැති වෙලා තියෙනවා. අපි මේ ගෘහස්ත ඇතුළට දාලා ළමයි පන්ති කාමරයට ඇතුළට දාව. හරි පව්. දිලිප දැන් අර අරවින්ද කෙනෙක් ගැන කතා කළා ආචාර්ය සුනිල් ජයසේකර මහතා. දැන් එතනදී ඔබ මාවක් විදිහට දැන් මේ අරවින්දල හදන එක පවුල ඇතුළෙත් වෙනවා. මුකුත් කරන්න දෙන්නේ ඔක්කොම කරලා අතට පයරට දරුවන්ට දෙනවා. පාසලට ගියාම මේක ආයි පාරක් සිද්ධ වෙනවා. මොකද්ද මේක ගැන හිතන්නේ මේ කමිටු වාර්තාවයි ඒකයි ඊගවට යන තියෙන අධ්‍යාපන ක්‍රමය ගැන හිතලා සංශෝධනය කරලා කතා කළොත් මොකද්ද ඔයා හිතන්නේ මේක? දැන් මම හිතන්නේ මේ අපිට වෙලා තියෙන්නේ කොයි යම් හරි කාලයකදී අපිට කවුරු හරි කියලා තියෙනවා මේ ළමයා කියන්නේ මේ සම්පූර්ණ කෙනෙක් නෙමෙයි වගේ එකක්. කියන්නේ මේ උපදින එක්කෙනා දැන් අර මේ ඉස්සල කියපු අර්ථයෙන් නෙමෙයි. කියන්නේ උපදින්නේ සත්වයක් මිනිසෙක් නෙමෙයි කියන එක නෙමෙයි. මම කියන්නේ දැන් අර මෙහෙම හැකියාවක් නැති කෙනෙක්. කිසිම මුරුකුත් කරගන්න බැරි සම්පූර්ණයෙන්ම වැඩිහිටියන් මත යැපෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. එතකොට දැන් එයාව අපි හදන්න ඕනේ, සකසා ගන්න ඕනේ. එතකොට මේ කිසිම දෙයක් හිතන්න බැරි, විචක්ෂණශීලී බවක් නැති, නිර්මාණශීලීත්වයක් නැති කෙනෙක් තමයි මේ ඉන්නේ. එතකොට දැන් මම හිතන්නේ ඒක තමයි මේ මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. අපි මේ ළමයාට දෙන්න ඕන ගරුත්වය දෙන්න ඇතිකම. ළමයා කියන්නේ පුංචි මිනිසෙක් කියලා හිතුවනම් ඔය ගැටලුව එන්නේ නැහැ. ඉතින් ළමයාට ඇත්තටම අපේ වැඩිහිටි කෙනෙක්ගෙන් ඇත්තටම අවශ්‍ය වෙන්නේ ආරක්ෂාව විතරයි. ඒගොල්ලන්ගේ ෆිසිකල් and ඉමෝෂනල් සේෆ්ටි එච්චරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ ළමයාට පුළුවන් ඒ කියන්නේ ඒක ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් කියලා ભેදයක් නැහැ එතනදී. මම දකින විදිහට ඒ ළමයාට පුදුම හැකියාවක් තියෙනවා තමන්ගේ පරිසරයට අනුව තමන්ට අවශ්‍ය දේ හොයාගෙන අහගෙන තමන්ට අවශ්‍ය නම් ඉගෙන ගන්න. ඒක නේ ඒ කියන්නේ අපි අමුතුවෙන් හොවන්න දෙයක් නැහැ. මේ හිස් බකට් එකක් නෙමෙයි මේ එක එක දේවල් දාගෙන යන්නේ. එයාට අවශ්‍ය දේ එයාට ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් වෙන්නේ අපි අර මේ අති තරංගකාරී හරි අති දාවනකාරී ක්‍රමයකනේ අපි මේ හිර වෙලා ඉන්නේ. එතකොට ඒකත් එක්ක එන ඒ ප්‍රෙෂර් එකත් එක්ක මේ දෙමව්පියන් හිතන්න ගන්නවා දැන් මගේ ළමයාට හරි බයක් තියෙනවා මගේ ළමයාට මම උගන්වන්න ඕන මේ කියන්නේ මේ කියන්නේ අර ඉකොනොමික් මෑන් කියන එක තමයි බලන්නේ සම්පූර්ණ මනුෂ්‍යයා කියන එක නෙමෙයි මේ අනාගතේ කවුද වෙන්න ඕන ඒකෙන් උපයා ගන්න පුළුවන්ද කියන අර එතන අර ආර්ථිකයත් එක්ක ලොකු ගැටුමක් තියෙනවා ආර්ථික ප්‍රශ්නත් එක්ක වගේ මම හිතන්නේ එතනදී තමයි අපිට වැරදිලා තියෙන්නේ ඒකයි අර ළමයා හිස් බකට් එකක් මේක ඔක්කොම දේවල් පුරවන්න ඕනේ කියන තැන ඉන්නේ නමුත් අපි ඇත්තටම ඉඩ දුන්නොත් ළමයාට
මම කියන්නේ මගේ අත්දැකීමෙන් අපේ පුතාගේ අත්දැකීමෙන් ගත්තොත් මම අහන්නේ ඔබ ඉඩ දෙනවද කියලා මම අහන්නේ හිටියදී. ගත්තොත් එහෙම දැන් අපිටත් ඉතින් ගොඩක් අවටින් අපිට අහන්න ලැබෙන්නේ දැන් එහෙම හොඳද ඔහොම කරන්න එපා අපි දැන් මේකට ළමයට මොන හරි උගන්වන්න ඕන මේක කරන්න ඕන අරක උගන්වන්න දාන්න මේක උගන්වන්න දාන්න එහෙම කරන්නේ නැතුව අපිටත් බයයි හැබැයි ටිකක් චකිතයක් තියෙනවා දැන් හැමෝම කරනවා දැන් මේ ළමයාට මොන හරි වෙයිද වගේ නිකන් පොඩි චකිතයක් තිබ්බ නැත්තේ නෑ මොකද මේ හැමෝම කරන දේ අපිටත් පේනවනේ නමුත් එහෙම නොකර ඉන්න තාක්කල් හොඳයි කියලා දැන් අපේ මගේ පුතාට අවුරුදු 5මාරයි ඉතින් ඒක පැහැදිලිව පේනවා යාට උනන්දුවක් තියෙන දේ ආයෙ ඉගෙන ගන්නවා ඒකට අපි ඇත්තටම දැන් මේ ළඟම උදාහරණයක් දැන් මේ දවස්වල එයාට ලොකු උනන්දුවක් තියෙනවා මේ මැත්ස් ගැන. අපි මුකුත් කියලා නෙමෙයි අපි ගණිතය ඉගෙන ගන්න ඕනේ. මේක නැතුව කිසි දෙයක් කරගන්න බෑ. එහෙම කිසිම දෙයක් කියලා නෙමෙයි. නමුත් භාවිතයෙන් අපි කරන දේවල් එයාට පේනවා. අපි කඩේට යනවා, බඩු ගන්නවා, ඒවයි ගණන් කතා කරනවා, ඔහොම එකතු කරනවා. එහෙම දෙයක් එයාට මොන හරි කන්සෙප්ට් එකක් ඔළුවට යනවා. ඉතින් එයා ඉබේම ඒ ටික ඉගෙන ගන්නවා. ඒක උදාහරණයක්. ඒකයි මම කියන්නේ ඒකම එතකොට සහයෝගයෙන් වැඩ කිරීම ගැනවත් ඒ කියන්නේ අර විනය කියන දේ අනිත් එක තමයි මම හිතන්නේ මේ ළමයා හදන්න ඕනේ මේ විනය කියලා දෙයක්. විනය කියලා මම හිතන්නේ අර්ථ දක්වන්න දේ මම හිතන්නේ වැරදි දෙයක් අපි කියලා දෙන්න. අර අහුවෙන්න එපා. ඕක කරලා අහුවෙන්න එපා මට. එතකොට ඒක තමයි මම හිතන්නේ අපිට දැන් පේන පාරේ ඩ්‍රයිව් කරද්දී තේරෙනවා අර මේ රථ වාහන හසුරන පොලිස් නිලධාරි නැත්තම් එයා නැත්තම් අපිට අර සිංගල් ලයින් එක කපන්න පුළුවන් ඩබල් ලයින් එක කපන්න පුළුවන් එයා හිටියොත් බෑ. ඒ කියන්නේ අහුවෙන්න එපා කියන එකෙන් තමයි අපි විනය හදන්න හදන්නේ. එහෙම නමුත් ඇයි විනය හැදෙන්න ඕන අපි සමාජයක ජීවත් වෙන්න දැන් යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දී එතන ඇති වෙන ගැටුම් निराකරණය කරගන්න අනිත් කෙනාට අවස්ථාව සලසා දෙන්න අනිත් කෙනත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න දයාන්විතව වැඩ කරන්න ඒ දේ ළමයින් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ඕන පුංචිම ළමයාත් එක්ක කතා කරන්න පුළුවන් අපි ඉඩ දෙන්න ඕනේ අපි ඉඩ දෙන්නේ අර හිස් බකට් එකක් නේ ළමයාට පුදුම හැකියාවක් තියෙනවා මේ සංකීර්ණ දේවල් එයාට ගන්න පුළුවන් අපි ඉඩ දෙන්නොත් සහ අපිට වෙලාව තියෙන්නත් ඕනේ අපිට වෙලාව තියෙන්න ඕනේ සමාජයක පැත්තකින් සංකීර්ණ වෙලා තියෙනවා අයවා කියන විදිහට ආර්ථික කාරණා පිළිබඳව විතරක් මිනිස්සු හිතන්න පටන් අරගෙන තියෙන එක කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන හිතන ඕ ඒක හරි. සහ බය උඩ තමයි අපේ සමාජය දුවන්න හදන්නේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ විනය හදනවා කියන්නේ බයට නැතුව ඒකට වෙන්න ඕනේ කියන එක නෙමෙයි. වාහනේ ලවද්දී ඕ පොලිසියට බයයි. නැත්නම් අපි හැබැයි වෙනත් රටක අපි තුමු බටහිර රටක බැලුවොත් එහෙම වාහන එද්දී ඒගොල්ලන්ගේ ඇඟටම ගිහිල්ලා තියෙනවා මෙහෙම එයාට ඉඩ දෙන්න මම යන්නේ ඒ වගේ. ඔහොම දෙයක් තියෙනවා සිෆාන්. ඒක ඒ අධ්‍යාපනයේම එන ප්‍රශ්නයක්ද? දැන් මේ විනය හදන එකත් අධ්‍යාපනයේ ඇතුලේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක්ද? ඒක එකක්. අනික් එක මේ ඒක concept එකක් තියෙනවා පස්සේ කියන්නේ ලංකාවේ අධ්‍යාපනයේ තියෙනවා එහෙම ගුරුවරුන්ගේ ඔළුවේ මම දැම්ම කියලා. ඔව්. මේක මේ දිලිප කියන එක ඉතාල වැදගත් ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ ඒක ෆන්ඩමෙන්ටල් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ. සාමාන්‍යයෙන් ගුරුවරුන්ගේ ඔළුවේ තියෙනවා ඒක ආපු විදිහත් මම කියනවා ළමයි කීකරු කරන්න ඕන කියලා. ඒක තමයි ටර්ම් එක. obedient child. ඒක තමයි පරමාදර්ශ කීකරු ළමයා. මම මේ කතාව කියන්න කලකට පෙර තායිලන්තයේ එක්තරා ලංකාවෙන් ගිය බෞද්ධ මේ විද්වතුන් කණ්ඩායමකට මටත් ආරාධන ලැබිලා ඒ රටවල් පහක අය මේ සාමය සංහිඳියාව සඳහා බෞද්ධ සම්පත් පාවිච්චි කරලා අධ්‍යාපන යම්කිසි මැනුවල් එකක් දෙකක් හදන්න තමයි ආරාධනය ලැබුණේ. ඉතින් අපි ගිහිල්ලා අපි දවස් දෙකක් වැඩ කරන අතරේ ලංකාවේ කණ්ඩායම එක තැනක වාඩි වෙලා අපිත් ඒ හැන්දෑවේ තේ බවමින් අපි ඉතා හොඳ කණ්ඩායම ඉතා හොඳ මිනිස්සු. අපි කතා කර ඉන්නකොට එතන හිටපු ටිකක් වැඩිමහල් භික්ෂුණියක් එතුමි කිව්වා අපේ ප්‍රශ්නේ ලංකාවේ ප්‍රශ්නේ අපිට දැන් කීකරු ළමයි හදාගන්න බැරි වෙලා තියෙනවා. කියලා ප්‍රශ්නේ ඉදිරිපත් කරා. ඒතර අපේ හිටපු අනිත් විද්වත් ඔක්කොම ඒකට එකඟ වුණා. ඊපස්සේ මම හිතුවා ඕක මේ බුදුන් වහන්සේ කොහේ හරි කියලා තියෙනවද ළමයි කීකරු කරන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ මට වඩා හොඳට ත්‍රිපිටකය සමහර හොඳට දන්නයි. ඒගොල්ලෝ චෙක් කරනකොට එහෙම එකක් කොහෙවත් නැහැ ඇත්තටම. එහෙම කිසිම සඳහනක් නැහැ. ඊට පස්සේ මම ඒගොල්ලන්ට යෝජනා කරා දැන් බලන්නකො සිද්ධාර්ථ ගෞතමයෝ තමයි ඒ බෝධිසත්ව කාලේ කීකරු වෙච්ච බව පේන්නේ නැහැ කාටවත්. අතිශයින්ම බැලුවම මුරණ්ඩු චරිතයක්. තමන්ගේ පාරේ ගියා. ඔව්. දෙමව්පියන්ට කියන්නේ තාත්තට හරි පවුලයට හරි ගුරුවරු 64ක් හම්බුනා කියලා කෙනෙක් ගලන් ඉගෙන ගත්තා. ඒගොල්ලෝ දෙමළ. නමුත් ඒගොල්ලෝ අන්තිමට ඉඳලා ඉන්න මෙහෙම කිව්වම දාලා යනවා. ඔව්.
ඉතින් මම ඔයගොල්ලෝ පටලගෙන තියෙනවා එකක් මේ කීකරුකම කියන අදහසයි කලහකාරී නොවීම. සාමකාමීව කලහකාරීව. දැන් සිද්ධාර්ථ ගෞතම කිසිම තැනක කලහකාරී වෙලා නැහැ. බොහොම සීලාචාර විදියට මිනිස්සුත් එක්ක හරිම සහනුකම්පනේ ඒ අනිත් මනුස්සයට ගෞරවයෙන් වැඩ කරලා තියෙනවා. හැබැයි තමන්ගේ පාර ගිහිලා තියෙන අන්තිම මොරොඩ විදියට කවුරුත් කීකරු වෙලත් නැහැ. ඕක තමයි පැටලිල්ල. කියන අපි ළමයි අර කියපු විදිහට නෙමෙයි යාව ඉඩ දෙන්නේ. කියන්නේ අත් වශයෙන් කිව්වා කියලා ළමයිට විශාල හැකියාවක් තියෙනවා. එකිනෙකාත් එක්ක වැඩ කරමින් එකිනෙකාට අත් වශයෙන් සාහනුකම්පනෙන් ජීවත් වෙන්න ඉගෙන බොහොම ලේසියෙන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා ඒක. නමුත් අපි ඒගොල්ලන්ගේ කොන්ද කඩනවා. අපි ඒගොල්ලන් කීකරු කරනවා. ඒක මර්ධනය කිරීමක්. ඒගොල්ලන්ගේ ශක්තියින් සහ ඇතුලේ තියෙන අර මානව ලොකු දෙයක් මර්ධනය කරපුවාම අපි දන්නවා විශ්වවිද්‍යාල ගුරුවරු විදිහට මේක පිට වෙන විදිය විශ්වවිද්‍යාල අර යම්කිසි කාලේ හර මෙහෙම නිදහස අපේම පුපුරනවා. තාම නරක ප්‍රචණ්ඩ ආකාරයට. ඉතින් මම හිතනවා ඒක වැදගත් ප්‍රශ්නයක් ලංකාවේ අධ්‍යාපනයේ අලුතෙන්ම හිතන්න ඕන තැනක. ඒ මේ ඔක්කොමටම සම්බන්ධයි. මේ එකිනෙකට සම්බන්ධයි මුළු කතාව. මේ කියපු නිදහස් ක්‍රීඩාව මේ සේරමත් එක්ක සම්බන්ධයි මේ කීකරු කිරීමේ අපේ ව්‍යාපෘතිය අරිම නරක ඵල දරලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ. ඔය ගිනි ගොටු දාලා ගහන ඔහොම ඉතිහාසයක් නේ අපේ භයානක දේවල් තියෙනවා. භයානක දේවල්. දැන් විශේෂයෙන් දැන් අපි දන්නවා අපේ පාසල් වියේදී ගොඩක් වෙලාවට අපිට ඒක පෞද්ගලික තරම් තද බලව මුහුණ දෙන්න සිද්ධ වෙච්ච නොවිච්ච කාරණා. ඒ කියන්නේ දෙමව්පියන්ගේ සිහින යථාර්ථයක් කරන්න අපිට කැප වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉස්කෝලේ ගියාට පස්සේ අපි මියුසික් කරනකොට මියුසික් ටීචර්ගේ පිච් එකේ තමයි අපි සිං කරන්න ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මොන හරි කරන එක කරන්නට ඕනේ. නැත්තම් අනිත් ගුරුවරයාගේ ස්ටයිල් එක ඇතුලේ ක්‍රීඩා කරනකොට ඒ ස්ටයිල් එක හදන්න ඕනේ එයාට. අපේ ස්ටයිල් එළියට ගන්න නෙමෙයි හදන්නේ. සිෆන් මොකද හිතන්නේ මේක? සින්දු කියන කියපු එක හරි ඉන්ට්‍රස්ටිං. මොකද දැන් මෙතන මේ වාර්තාවක සඳහන් වෙනවා මේ කලාව, ඒ කියන්නේ මියුසික් හරි චිත්‍ර හරි තියෙන්නේ අපේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න. ඒතර භාෂාව සාහිත්‍යය ඔක්කොම තියෙන්නේ ඒ ප්‍රකාශ කරන්න. ඒතකොට ඒ ප්‍රකාශ කරනවා කියන්නේ මට හොඳයි කියලා හිතන දෙයක් මම එළියට දානවා. ඒතර මට හිතෙනවා නම් මේ ඉර කොළ පාටින් පේන් කරන්න මට එහෙම කරන්න පුළුවන්. ඒතර මගේ හිතේ තියෙන එක තමයි එළියට එන්නේ. ඒතකොට මේක මෙහෙම හරි මෙහෙම වැරදි කියන එකට වඩා ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද එක පැත්තකින් මේගොල්ලෝ කතා කරනවා ඔය ක්‍රියේටිවිටි ඉනෝවේෂන් පැත්ත ගත්තම මොකක් හරි දෙයකට කරන ක්‍රමයට වඩා වෙනස් කරන දෙයක් කවුරු හරි ගෙනාවොත් තමයි එතන මොකක් හරි දියුණුවක් වෙන්නේ. ඒතකොට මේගොල්ලෝ උදාහරණයක් හැටියටත් කියනවා මේක වීගෝ විතන මීට වඩා සාර්ථක කරන්නේ කොහොමද කියන එක හරි රැස්සාවල් තව වැඩි කරන්නේ කොහොමද කියන හරි මොන හරි ප්‍රශ්නයක් වුණාම ඒක මොකක් හරි ඔරිජිනල් විදියට හිතන එක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට ඒකට ඒ ට්‍රේනින් එක හම්බ වෙන්නේ කලාවෙන්. මොකද ඒ කලාව කරද්දී අපේ හිතේ තියෙන ඒ ඔරිජිනැලිටි එකේ ක්‍රියේටිවිටි එකේ තමයි එන්නේ. නැතුව මේ හරි උත්තරයක් කියන එකක් එළියට දාන එකක් නෙවෙයි වෙන්නේ. එතකොට දැන් මේකේ අනතුරුංගුවීමක් කරනවා මේ කලාව කියන එක විභාගයට දාන්න එපා කියලා. මොකද ඒක විභාගයට දාපු ගමන් වෙන්නේ එතකොට ඒ අර බලාපොරොත්තු වෙන උත්තරේ දෙන්න මේ බලාපොරොත්තු වෙන විදිහට මේක පාට කරන්න මේ බලාපොරොත්තු වෙන විදිහට මේක ස්වරයට කියන්න ඒක ඒ ට්‍රේනින් එකක් මිස ඒ ක්‍රියේටිවිටි එකක් වෙන්නේ නැහැ කියලා. එතකොට මතන එතනින් ඒ අවවාදය අපි අරගෙන නැහැ අපේ අධ්‍යාපන ක්‍රමේ. ඒකෙන් අන්තරම ගොඩක්ම වෙන්නේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙන් යන මිනිස්සු අන්තිමට හිතන්නේ අපිට කලාත්මක හැකියාවක් නැහැයි කියලා. මොකද මම අදින චිත්‍රයට ලකුණු හම්බුනේ නැති වුණාම ඊට පස්සේ මම චිත්‍ර අදින එක නවත්තනවා. මොකද මම ආස නැහැ මොකක් හරි ඇඳලා මේකට කවුරු හරි බනිනවට. එතකොට මගේ හිත තවත් කෙනෙක් ඊට වඩා හොඳයි මම මේක නොකර ඉන්න එක. එතකොට ඒකෙන් වෙන්නේ අපි අර තිබිච්ච හැකියාව වර්ධනය වෙන්නේ නැතුව ඒක අපි නැති කරලා දානවා, හංගලා දානවා. ඒතර එක පැත්තකින් අපේ කියන්නේ ආර්ථිකයේ පැත්තෙන් බැලුවම ක්‍රියේටිවිටි ඉනෝවේෂන් පැත්තෙන් අසාධාරණයක් කරනවා. අපේ මානසික සෞඛ්‍ය පැත්තෙන් බැලුවමත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ වගේ එක්ස්ප්‍රෙෂන් එකෙන් තමයි අපේ එක්ස්ප්‍රෙෂන් එක වැදගත් අපේ මානසික සෞඛ්‍යයට. ඉතින් ඒ chance එකත් අපි නැති කරගෙන තියෙනවා. ඒකම මෙතන දැන් අර කීකරුද නැද්ද ඒ වගේ අර සමහර වචන මෙතන අපි මේ කතාවට ගන්න වචනත් හරි වැදගත්. මොකද දැන් මේ ෆ්‍රී এডুকেෂන් කියන්නේ නිදහස්ද නොමිලේද වගේම මෙතන පොඩ්ඩක් එක ගන්නම්. මෙතන එක තැනක කියනවා හරි ලස්සන කතාවක්. මේගොල්ලෝ මේ මැනුවල් ට්‍රේනින් හරි හෑන්ඩ්වර්ක් හරි තියෙන සඳහන් කරලා තියෙනවා. හස්ත්‍යාභ්‍යාසය හස්තකර්ම මැනුවල් ට්‍රේනින් හරි හෑන්ඩ්වර්ක් මේ වචනම අසතුරුදායකයි කියලා කියනවා. මොකද එකක් මේකෙන් ඇඟ වෙනවා මේකෙන් කරන්නේ මේ අත පුහුණු කරන එක කියලා කියනවා.
අනිත් එක මේක මොකක් හරි නින්දිත දෙයක් මේක පහත් මට්ටමේ කට්ටිය තමයි අතින් වැඩ කරන්නේ උසස් මට්ටමේ කට්ටිය මොලෙන් වැඩ කරනවා වගේ එතන යම්කිසි ආකල්පයක් තියෙනවා ඒ දෙකම එනවා ඔය වචනේ පාවිච්චි කරන එකෙන් දැන් මේ කියන්නේ මේ වචනේ වුණත් වෙනස් කරන්න ඕනේ කියන මේකට මොකද්ද අලුත් වචනයක් කියලා යෝජනා කරලා නැහැ හැබැයි ඒක තවදුරටත් හිතුවනම් මොකක් හරි ගන්න තිබ්බා ඉතින් ඒකෙන් වෙන්නේ දැන් left brain right brain අර කියපු කතාව වගේ ඉතින් අර ශාස්ත්‍රීය දේවල් වැදගත් මේවා තමයි අපි වැඩි වැඩියෙන් කරන්න ඕනේ මේ අතින් කරන දේවල් වටින්නේ නැහැ ඒක අයින් කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේගොල්ලෝ මේක කියනවා මේ මොකද්ද කමිටු වාර්තාවෙන් දුකට කමිටු වාර්තාවේ තියෙනවා මේක මේ මනසත් කයත් අන්‍යෝන්‍ය සංගඨනයෙන් පවත්වාගෙන යන්න ඕනේ කියලා. එතකොට ඒ කායික දේවල් ටික වුණේ නැත්නම් ඒ ඩෙවලොප්මන්ට් එක සංවර්ධනේ බැලන්ස් නැහැ. එක පැත්තකට බර වෙන සමබර නැහැ. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒතර මේගොල්ලෝ මේ එක තැනක කියනවා දවසේ පැයක්වත් ප්‍රායෝගික දේවල් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගොවිතැනක් කරන්න හරි ලී වැඩ කරන්න හරි ලෝහඩ කරන්න හරි ආහාර පිසීම වුණත් මේක ප්‍රායෝගික දේවල් කරන්න ඕනේ. මොකද ඒකෙන් තමයි ඒ අර ක්‍රාෆ්ට් එක හැංගීම එන්නේ. ඒම තිබ්බ නැති වුණාම මේ වර්ධනය සමතුලිත නැහැයි කියලා කියනවා. ඉතින් මේ ඔතන ඉතින් වචනෙත් ආයේ ප්‍රශ්නයක් එනවා. මොකද ඒක අර පහත් දෙයක් කියලා සැලකුවාම ඉතින් අපි බලාපොරොත්තු වෙනා දැන් කියන්නේ ළමයා ડોක්ටර් කෙනෙක් වෙයි, ලෝයර් කෙනෙක් වෙයි, ඉංජිනේර් කෙනෙක් ඒ වගේ අර ශාස්ත්‍රීය උසස් මට්ටමේ දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා මිසක් මෙයා කම්කරුවෙක් වෙයි හරි ඒ වගේ බලාපොරොත්තු නැහැ. ඒතොර යාට සමාජයේ මේවා අපි වෙන් කරලා අඳුනගෙන තියෙනවා. එතන ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ නම් වාර්තාවත් එක කියනවා. හැබැයි මේක කොයිම විදියකින් හරි සමාජයට සේවයක් කරන දෙයක් නම් මේක වටිනවා. නැත්නම් මේක හොඳයි මේක පහත් කියලා වෙන්වීමක් තියාගන්න හොඳ නැහැ කියලා. ඉතින් ඔය ශාස්ත්‍රීය පැත්තට බර වෙන හින්දා ඔය එක්සෑම් එකේ ලකුණු ගන්න හරි ඒක උත්තර දෙන බැර වැඩි අවධානයක් යොමු වෙන හින්දා ඔය කලාව කියන එක නැති වෙලා යනවා. ඒ කියන්නේ කලාවත් තියෙන අර එක්සෑම් එකේ ලකුණු ගන්න එකක් මිසක් අපේ එක්ස්ප්‍රෙෂන් එකක් හැටියට නෙවෙයි. සාහිත්‍යයත් ඒ වගේ වෙලා තියෙන්නේ. ගොඩක් අය මම හිතන්නේ මේ ඔය ප්‍රශ්නේ මේ ආසියාකරයට බලපාන ප්‍රශ්නේ ඔය මේ විශේෂයෙන් කලාවත් එක්ක අපේ නුවර යුගයේ ඇති වෙච්ච ප්‍රශ්න ගණනාවක් නිසා කලාවත් එක්ක අපේ සාමාන්‍ය සම්බන්ධය ඊටාම අසීරු සම්බන්ධයක්. uneasy relationship. නරකයි සම්බන්ධය. අපි ඇත්තටම සරලවකොත් කලාවට ආදරේ මිනිස්සු නෙවෙයි. බැලු බැලමට එහෙම පේන්නේ නැහැ. අපි කියන හරිය ආදරේ කියලා. අපි චෙක් කරන ගියාම පේනවා ඇත්ත වශයෙන් ලංකාවේ කලාවේ තත්ත්වය ඊටාම නරකයි. අපි වෙනුවෙන් ආයෝජන කරන්නේ කාලය වේදම් කරන්නේ ඒක ප්‍රමුඛ දෙයක් නෙවෙයි ජීවිතේ. කොළොයින් පිට ගියාම ඇත්තට වශයෙන් රංගශාලාවක් නැහැ. ආර්ට් ගැලරිස් හරියට නැහැ. වෙනත් සංස්කෘතික අවකාශ නැහැ. මේ එක ලයනල් වෙන්ට් එකයි තියෙන්නේ ලංකාවේ. මුළු ප්ලේ හවුස් එකක් විදිහට බැලුවොත්. හරි අපි බැංගලෝර වලට ගියොත් ඔය මට්ටමට වඩා හොඳ ඒවා 4ක් 5ක් තියෙනවා. සාමාන්‍ය ප්ලේ හවුසස් 10ක් 15ක් තියෙනවා. ඒ වගේ ගොඩක් වෙන අවකාශ ගොඩක් තියෙනවා. ආර්ට් ගැලරිස් 30ක් 40ක් තියෙනවා. මම ඒතර හොඳටම පේනවා ඒගොල්ලොත් එක අපි දන්නවා අපි දැන් මේ කාරණය අර මම කියන්නේ ඊටාම වැදගත් මේ මම කියන්නේ ප්‍රශ්න විදිහට අපි අධ්‍යාපනයෙන් බැලුවොත් දැන් අපිට භාෂාව ඕනයි කියලා ඕන කෙනෙකුට තේරෙනවානේ. භාෂාවක් නැතුව මනුෂ්‍ය විඥානයක් නැහැ. අපේ සිතීමද අපේ ආකල්ප අපේ වැලියුස් ඔක්කොම ඉතින් මනුෂ්‍ය විදිහට ගොඩනැගෙන තැන භාෂාව. දැන් ඒක තේරුම් ගන්න මිනිස්සු මට හරි පොදුමයි. තව භාෂාවන් ගණනාවක් විදිහට කලාව දකින්න පුළුවන්. නර්තන භාෂාව, දෘශ්‍ය භාෂාව, රංග භාෂාව, සාහිත්‍ය භාෂාව, නැත්නම් කාව්‍ය භාෂාව. හරි සිනමාවෙත් අර දෘශ්‍ය භාෂාව, සංගීතය ඒවා. ඒ භාෂාවන් වැඩ කරන්නේ අපේ වාච්‍ය භාෂාවට වඩා වෙනස් තලවල. ඒකට අපේ විඥානයේ සමහර අඩවි තියෙනවා මේකෙන් කරන්න බැරි ඒකෙන් විතරක් කරන්න පුළුවන් දේ. ඒතකොට ඒක එක්ස්ප්‍රෙෂන් එකක් වගේම ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන විදිහක්. අපේ සම්බන්ධය පවතින මේ භාෂාවන් අරා. ඒතකොට ඒවා නැත්තම් අපි කොච්චර මිනිස්සුද කියන ප්‍රශ්නේ තියෙනවා අපෝ. ලොකු ප්‍රශ්නයක්. අපි කොච්චර දුප්පත්ද මනුෂ්‍ය විදිහට මේ අපි අර සීෆනුත් කිව්වා දැන් ක්‍රාෆ්ට් එකටත් ඒක අදාළයි. මොකද අපි මේ අතින් පයින් වැඩ කරනවා කියන එක ඇතුලේ ඉන්ටෙලිජන්සස් බුද්ධිය ඕන සහ නිර්මාණශීලීත්වය ඕන සමහර වැඩවලදී හැම තැනදීම. එතකොට ඒ වගේ මේ කලාව ඇතුලේ ක්‍රාෆ්ට් එක අර ශිල්පීය පැත්තක් තියෙනවා. ඒ වගේම අවදානම් ගමනක් තියෙනවා. ඒක තමයි ශිල්පෙන් කලාව වෙන් වෙන තැන. ඕනම කලාකරුවෙක් දන්න නියමයක් කෙනෙක් එයා කරන දේ ඉවර වෙනතුරු එයාවත් දන්නේ මොකක් වෙයිද කියලා. නේද? අර අවදානම් මෙහෙම ගමනක යන්නේ.
ඒකට ඉඩ දෙන්නේ නැත්නම් මිනිස්සයාට යා ගමනක් යන්නේ නැහැ. හැමදාම ගිහලා තියෙන පාර යන්නේ. ඒතකොට කලාව තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ නිර්මාණශීලී පාර, ඒ කියන්නේ ජීවිතේ ගවේෂණය කරන්න අවශ්‍ය ප්‍රධානම මේ තමයි ප්‍රකාශන මාධ්‍ය නැත්නම් භාෂාන් ගණනාවක් අපි අර මම සීෆන් හරි වැදගත්. මොකද අපේ ඇතුළ ප්‍රකාශ කරනකොට අපිට ඒක ෆෝවර්ඩ් කරන්න බෑනේ. මෙයා මෙහෙමයි කියනවා මෙහෙම කියන. ඒතර විවිධත්වයෙන් තමයි ලෝකෙ පිරෙන්නේ. ඒ සහසම්බන්ධතාවය නැති වෙන්නේ. ඉතින් මම හිතනවා කලාව ගැන අපි තාම නරකම තත්වයක අපි ඉන්නේ. ඒවත් විෂයන් දැනට කරන්නේ විෂයන් බවට අපි පත් කරලා තියෙනවා. ඉගෙන ගන්නවා. නමුත් අත් වශයෙන්ම විෂයන් නෙවෙයි එන්න ඕනේ. ඒවා අපේ ජීවිතේ අර කන්ඩිෂන්ස් වගේ. දැන් රංගයේ සමහර රටවල පාසලේ රංගය කියන්නේ තියටර් කියන එක මේ විෂයක් විදිහට ඉගෙන ගන්න පුළුවන් එක වෙනම දෙයක්. නමුත් බොහෝ දේවල් ඉගෙන ගන්න ක්‍රමවේදයක්, ටූල් එකක්. නේද? ගුරුවරු ඒක පුහුණුවන. මොකද ඒක තමයි අර ජීවි මිනිස්සු ඉගෙන ගත්ත ක්‍රමය. සංගීතය කියන්නේ නර්තනය කියන්නේ ඒ වගේම දේවල්. ඒ වගේම එක පැත්තකින් දේවල් සම්බන්ධ වෙන එක්ස්ප්‍රෙස් කරන එහෙම දේවල්. ඉතින් අපේ තියෙන ප්‍රශ්නේ කිව්වොත් අපි අර අවාසනාවකට ඒක වෘත්තියක් විදිහට කවුරු හරි දෙයක් ඉගෙන ගන්නේ මේකම මට ජොබ් එකක් කරන්න පුළුවන්ද බැරිද කියලා. නමුත් ඇත්ත වශයෙන් අපි හිතන්න ඕන අනිත් පැත්තට මේක අපේ සංවර්ධනයට අවශ්‍යද නැද්ද කියන පුද්ගලව වශයෙන්. නේද? අපි දැන් කවුරු හරි කෙනෙක් නර්තනය ඉගෙන ගන්න ඕන කොහේ හරි නටන්න නෙමෙයි. it's good for me. මට හොඳයි ඒක. මට මගේ දරුවන්ට හොඳයි, පවුලට හොඳයි. නේ? ඒ අදහස නැති නිසා කවුරුවත් වැඩිහිටියෝ ගිහිල්ලා නර්තනය ඉගෙන ගන්න නැහැ නේ. එච්චර එහෙම නැත්නම් දෘශ්‍ය මේක ආපහු ගිහලා නේ. මොකද ඒක ජොබ් එකක් කරන්න නැහැ. මියුසික්. නමුත් ඇත්තටම ගත්තොත් වෙන රටවල විශාල ප්‍රමාණයක් අන්තිමට මේ පෙන්ෂන් උත් ගියා ඇවිල්ලා පොලිමේ ඉන්නවා ඕවා ඉගෙන ගන්න. ඉවරයක් නැතුව. ඉතින් ඩාන්සින් ටීචර් කෙනෙකුට කඩයක් දාගත්තාම අරපුවම ඕගල පොලිමේ එනවා. මම අපි තුමු ලංකාවේ නර්තනය උගන්වනවා කියලා ඕස්ට්‍රේලියාව ගිහිල්ලා කිව්වොත් මල්ටිකල්චරල් සෙන්ටර් එකේ කොච්චර මිනිස්සු ඉගෙන ගන්න. මෙහි එහෙම එක්තරා ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් බලන්න අහපු ප්‍රශ්නේ මොකටද අපි ඔච්චර ඕවා උගන්වන්නේ කෝ ජොබ්ස් කියලා හුවා. ඇත්ත වශයෙන්ම අපේ පරිකල්පනය නැහැ. අපි මේවා අනිත් පැත්තට හිතුවා නම් මේක මිනිස්සු සාමාන්‍ය ඉගෙන ගන්න ඕන දේ කියන එක අර ඩිස්කෝස් ඒ කතිකාව නිර්මාණය කරා නම් අපි හිතමු තාම ලංකාවේ ගෘහස්තව ගැහණු ඉන්නවයි කියලා අපි හිතමු ගෘහණියන් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඔළුවට වැටුණොත් ලක්ෂ ගණනකට මට ඩාන්සින් කරන එක හොඳයි, ඉගෙන ගන්න හොඳයි, මටත් හොඳයි, මගේ දරුවන්ටත් හොඳයි, වටපිටාවට හොඳයි කියලා. කොච්චර ගුරුවරු ඕන වේද? නේද? එහෙම නම් ඒතකොට කිනුවට ආර්ථික අවස්ථාව නිකම් හැදෙනවා. එනවා. ඊට පස්සේ එහෙම තත්ත්වයක් ඇති වුණොත් තමයි කියන්නේ ලොකු ඒතකොට ඒගොල්ලෝ රසිකෝ ඒගොල්ලෝ දන්නවා ඩාන්සින් ගැන. එතකොට අර හයි ආර්ට් එක ඕන වෙනවා. ඔන්න ප්‍රොෆෙෂන් එකට ලොකු ඉඩක් ලැබෙනවා. දැන් අපි මොලෝදයක් දන්නේ නැතුව නම් ඕන මොඩියෙකුට ඇවිල්ලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒතකොට අපි හිතන ඒක ආර්ට් කියලා. ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. නේ? ඉතින් ඔයගේ මගේ මේ ඔක්කොම ග්‍රවුන්ඩ් එකක් තියෙන ප්‍රශ්න අධ්‍යාපනය ගැන අපි හිතලා තියෙන විදිහේ භයානක අවුල්. ඉතින් ඒ අර කියනවාගේ ඒ කමිටු වාර්තාව දුරක් දැකලා තියෙනවා. ඒ වගේ ඒක සම්පූර්ණයෙන් අපි පාවා දුන්න කතාව හරි. මුළු මනින් පාවා දීලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවේ මේ කොටස අදට මෙතනින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙන මේ දිගට යන සාකච්ඡාවේ ඉතිරි කොටස තව දින කිහිපයකින් ඔබට නරඹන්නට හැකියාව තියෙනවා ශ්‍රී ලංකා ටුගෙදර් අපේ YouTube channel එකෙන්. මොකද ඕගොල්ලන්ගේ data පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දීර්ඝ වැඩසටහන ඕගොල්ලන්ට බලන්න හැකියාව නැති නිසා තමයි අපි මේ විදිහට මේ කොටස් වශයෙන් ඉදිරිපත් කරන්නේ.